සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ප්‍රථමයෙන්ම අපට මේ උතුම් දහම පැහැදිලිව පිරිසිදුව කියලා දුන්න අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැම දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, ඔබ දැන් සූදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ හද මඩලෙහි පැන නැගුණු උතුම් දහම ශ්‍රවණය කරන්නට. පින්වතුනි, මේ ගෙවාගෙන ආපු සංසාරේ අපිට දහම කියන දේ, බුදුරජාණන් වහන්සේගේ දහම, චතුරාර්ය සත්‍ය ධර්මය, සසර දුක නිවාලන, කෙලෙස් ගිනි නිවාලන මේ උතුම් දහම හැමදාම ඇහුණා කියලා කියන්න බෑ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සසර ගෙවාගෙන යන සත්වයා වැඩිපුරම ඉපදින්නේ සතර අපාය තුල. කොහෙද ඉපදින්නේ? සතර අපායේ. එහෙනම් මේ ගෙවාගෙන ආපු සංසාරේ, මේ ඉපදි මෙරි මෙරි අපි ආපු මේ ගමනේ ඔබත් මමත් අපි හැමෝම වැඩිපුරම ඉඳලා තියෙන්නේ කොහෙද? සතර අපාය තුල. ඒක තමයි බුදුරජාණන් වහන්සේ අපිට කියලා දුන්නා, පින්වත් මහණෙනි, මනුස්ස ලෝකේ ඉපදින මිනිස්සු අතරින්, මනුස්ස ලෝකේ ජීවත් වෙන මිනිස්සු අතරින්, ඒ මිනිස්සු මැරුණට පස්සේ නැවතත් මනුස්ස ලෝකේ ඉපදෙන්නේ බොහෝම සුළු පිරිසක්. බුදුරජාණන් වහන්සේ ඒකට උපමාවක් දේශනා කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින්වතුනි, නියපොත්තට පස් චුට්ටක් අරගත්ත බුදුරජාණන් වහන්සේ. නියපොත්ත උඩට පස් චුට්ටක් අරගෙන බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා, පින්වත් මහණෙනි, මේ නියපොත්ත උඩ තියෙන පස්ද වැඩි? එහෙම නැත්තම් මේ මහ පොළොවේ, මේ සතර මහා දිවයින් සහිත මේ මහා පෘථිවියේ තියෙන පස්ද වැඩි කියලා ඇහුවා. එතකොට
ස්වාමීන් වහන්සේලා පිළිතුරු දෙනවා ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ මේ නියපොත්ත උඩ තියෙන්නේ බොහෝම පුංචි පස් ප්‍රමාණයක්. මහ පොළොවේ තියෙන පස් ප්‍රමාණයට සමාන කරන්න බැහැ. දැන් ඒක ඔබටත් මටත් අපි හැමෝටම තේරෙන දෙයක්නේ. නේද? දැන් මේ මහා පෘථුවිය දිහා අපිට එකපාර බලන්න පුළුවන්ද? බලන්න බෑ. නේද? අභ්‍යවකාශයට ගියා කියලා හිතන්න. ලොකු යානයකින් අභ්‍යවකාශ යානයකින් අභ්‍යවකාශයට ගියා කියලා හිතන්න. දැන් මේ උඩ ඉඳන් බැලුවත් මහා පෘථුවියම පේනවද? මුළු පෘථුවියම? සම්පූර්ණ පෘථුවියම පේන්නේ නැහැ පින්වතුනි. ඒ තරම් මහා විශාලයි මේක. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරා පින්වත් මහණෙනි මනුස්ස ලෝකයේ ඉපදෙන මිනිස්සු අතරින් නැවත මනුස්ස ජීවිතයක් ලබන්නේ ආයෙත් මනුස්ස ජීවිතයකට එන්නේ මේ මනුස්ස ජීවිතයෙන් මැරුණට පස්සේ නැවත මනුස්ස ජීවිතයකට එන්නේ හරියට මෙන්න මේ නියපොත්ත උඩ තියෙන පස් චුට්ට වගේ ප්‍රමාණයක් සුගතියකට යන්නේ. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි මහ පොළොව වගේ පිරිසක් මහ පොළොවේ පස් ප්‍රමාණය වගේ පිරිසක් කොහෙද යන්නේ? සතර අපායට. අපායවල 4ක් තියෙනවා. මොනවද? නිරය, තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ, අසුර ලෝකේ. ඔන්න ඔය හතරේ, ඔන්න ඔය උපත් හතරේ තමයි පිංගතුනි මේ සසරේ සැරිසරන සත්වයා වැඩිපුරම ඉපදෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සතර අපාය කියලා කියන්නේ හරියට සත්වයාගේ මහගෙදර වගේ. මොකක් වගේද? මහගෙදර. දැන් මේ දහම අහන මේ ධර්ම දේශනාව අහන ඔබ හැමෝටම ගෙදරක් තියෙනවනේ. නේද? ඔබ හැමෝම ජීවත් වෙන්නේ කොතනද? ගෙදරක. මෙන්න මේ ගෙදර වගේ අපේ ගෙදර වගේ කියලා කියනවා මොකද්ද? සතර අපාය. ඇයි මෙහෙම ගෙදර කියලා කියන්නේ මහා ගෙදර කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සසරේ සැරිසරන සත්වයා පුංචි කාලෙකට බොහෝම සුළු කාලෙකට මනුස්ස ලෝකේ, දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ ඉපදෙනවා. පුංචි කාලෙකට මනුස්ස ලෝකේ, දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ කියන සුගතියක ඉපදෙනවා. හැබැයි සුළු කලකට ආයි කැරකිලා මේ ධර්මය අවබෝධ නොකරපු මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොකරපු සත්වයා මේ සුගතියකට ගිහිල්ලා ආයෙ කැරකිලා ගෙදර එනවා වගේ කොහෙද ඉන්නේ? සතර අපායට. දැන් බලන්න ඔබ හැමෝටම ගෙදරක් තියෙනවා. හිතන්න බඩු ගන්න ඔබ කඩේට යනවා කියලා ගෙදර ඉඳන්. ඔන්න ගෙදර ඉඳන් බඩු ගන්න කඩේට ගියා. කඩේට ගිහිල්ලා බඩු ටික අරගෙන ආයෙ කොහෙද එන්නේ? ගෙදර එනවා. උදේ පාන්දර නැගිටලා බත් මුලකුත් බැඳගෙන වැඩට යනවා. වැඩට ගිහිල්ලා ඒ වැඩපළ ටික කරලා රාජකාරි ටික කරලා ආයෙ කැරකිලා කොහෙද එන්නේ? ගෙදර එනවා. ඊළඟට පුංචි දරුවෝ ගෙදර ඉඳන් පාසල් යනවා. උදේ පාන්දර නැගිටලා ඔන්න පොත් බෑග් එකත් අරගෙන ඉස්කෝලේට ගිහිල්ලා ඉගෙනගෙන ආයෙ කොහෙද එන්නේ? ගෙදර එනවා. අපේ ස්වභාවය මොකද්ද? අපි කොහේ ගියත් ආයෙ ගෙදර එන්නේ නැද්ද? කැරකිලා. අපි හිතමු පිට රටක ගියා කියලා. පිට රටක වැඩ කරන්න ගියා. පිට රටක සංචාරක ගියා. ජීවත් වෙන්න ගියා. තේරුණාද? ඒ පිට රටක ගිහිල්ලා කොච්චර කල් ජීවත් වුණත් අපිට අපේ මාතෘ භූමිය අපේ නිවස තියෙනවා නම් අපි මොකද කරන්නේ? අපි කවදා හරි ආපහු කැරකිලා ගෙදර එනවා. ඔන්න ඔය වගේ සතර අපාය. එහෙනම් මේ ගෙවාගෙන ආපු සංසාරේ මේ ගෙවාගෙන ආපු දීර්ඝ ගමනේ අපි
වැඩිපුරම ඉපදුනේ සුගතියේ කියලා නම් කියන්න බැහැ. වැඩිපුරම ඉපදුනේ සතර අපාය තුල. පින්වතුනි, සතර අපායේ ඉපදුනොත් එතනින් පස්සේ මේ දහම කන් දෙකට ඇහුණත් ඒක ගෝචර වෙන්නේ නැහැ. හිතන්නකො මෙහෙම. දැන් මේ ධර්ම දේශනාව අහගෙන ඉන්නවා නම් මෙතන ඉන්නවා නම් පුංචි පුංචි සත්තු. තිරිසන් ලෝකයේ ඉන්න සත්තු. ඒ සත්තුන්ට මේ හඬ ඇහෙනවනේ. ඒ හඬ ඇහුණට ඒ ලෝකෙට, ඒ සත්තුන්ගේ ලෝකෙට මේ දහම, මේ වචන ටික ගෝචර වෙනවද? තේරෙනවද? තේරෙන්නේ නැහැ. අන්න බලන්න. ධර්මය ඇහුණත් ඒක මග ඇරිලා යනවා. ඇයි? අයහපත් උපතක් ලැබලා තියෙන්නේ. අභව්‍ය ස්ථානයක ඉපදිලා තියෙන්නේ. කොහෙද? සතර අපාය තුල. නිරේ ඉපදුනොත් ධර්මය ඇහෙන්නේ නැහැ. പ്രേත ලෝකේ ඉපදුනොත් සෙම් සොටු හොය හොයා දුවනවා මිසක් තිබහ නිවා ගන්න වතුර ටිකක් හොයනවා මිසක් බඩගින්න නිවා ගන්න සෙම් සොටු ටිකක් අසූචි ටිකක් හොයනවා මිසක් වෙන දෙයක් හිතන්න, ඒ ජීවිතයෙන් ගැලවෙන්න, ධර්මයක් කල්පනා කරන්න ඒ මානසිකත්වයේ හැදෙන්නේ නැහැ. ඒකයි සතර අපායේ තියෙන යථාර්ථය. අන්න ඒ ස්වභාවය තමයි සතර අපාය තුල තියෙන්නේ. වැඩි මේක නෙමෙයි. ඔය සතර අපායට යන ස්වභාවය අපි හැමෝටම තාමත් තියෙනවා. සතර අපායේ තියෙන අනතුර ඔබටත් මටත් අපි හැමෝටම තියෙනවා එක විදිහට. සෝතාපන්න නොවන තාක්, අඩුම තරමේ සද්ධානුසාරී මට්ටමටවත් පත් නොවන තාක් අපිට අපි සතර අපායෙන් නිදහස්, මම සතර අපායෙන් නිදහස් වෙච්ච කෙනෙක් කියලා කියන්න බෑ. මට මගේ ජීවිතේට අනතුරක් නැහැ, මගේ ජීවිතයට මම අයහපත් තැනක ඉපදෙන්නේ නැහැ කියලා අපිට කවදාවත් කියන්න බෑ. අඩුම තරමේ සද්ධානුසාරී මට්ටමට පත් වෙනවා කංවත්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා, යම් කිසි කෙනෙක් සද්ධානුසාරී මට්ටමට පැමිණෙනවාද, ශ්‍රාවකෙක්, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් සද්ධානුසාරී මට්ටමට පැමිණෙනවාද, බුදුරජාණන් වහන්සේ දේශනා කරන සප්පුරිස භූමින් ඔක්කන්තෝ, ඔහු පැමිණුනේ සත්පුරුෂ භූමියට. ඒ කෙනා පැමිණුනේ මොකේටද? සත්පුරුෂ භූමියට. වීතිවත්තෝ පුතුජන භූමින්, පෘථග්ජන ස්වභාවය, මේ හිතේ තියෙන පෘථග්ජන ස්වභාවය ඉක්මවා ගියා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඔහු සෝතාපන්න නොවි කලූරිය කරන්නේ නැහැ. සෝතාපන්න ඵලය සාක්ෂාත් නොකර කලුරිය කිරීම කියන එක වෙන්න බැරි දෙයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. බුදුරජාණන් වහන්සේ යමක් වෙන්න බෑ කියලා දේශනා කළාද, වෙන්නේ නැහැ කියලා දේශනා කළාද, ඒ දෙහි වෙන්නේ නැහැමයි. යමක් වෙනවා කියලා දේශනා කළාද, යමක් සිද්ධ වෙන්න පුළුවන් කියලා දේශනා කළාද, අන්න ඒ දේ සිද්ධ වෙනවාමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සද්ධානුසාරී මට්ටමට පැමිණෙන ආර්ය ශ්‍රාවකයා කලුරිය කරන්නේ නැහැ, සෝතාපන්න ඵලය සාක්ෂාත් නොකර, සෝතාපන්න නොවි. එහෙනම් අඩුම තරමේ සද්ධානුසාරී මට්ටමටවත් පත් වුණේ නැත්නම්, මේ දහම අවබෝධ කරගත්තේ නැත්නම්, පින්වතුනි, අපි හැමෝටම සතර අපාය කියන දේ
කවදා හරි උරුම වෙනවා. ඒක ඊළඟ ජීවිතේ නොවෙන්න පුළුවන්. සමහර විට ගොඩාක් පින් කරපු කෙනෙක්, ගොඩාක් හොඳට ධර්මයේ හැසිරුණ කෙනෙක්, පින් කරපු කෙනෙක් සුගතියේ ඉපදෙන්න පුළුවන්. අපි හිතමුකෝ ඒ ගිහිල්ලා අපි ප්‍රමාදයටපත් වුණා කියලා. ප්‍රමාදයටපත් වුණා. මොකද වෙන්නේ? ආයෙත් එන්න වෙනවා සසරට. ආයෙත් එන්න වෙනවා සතර අපායට. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ හොඳට ධර්මයේ පුරුදු කරන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාරණා පහක් පුරුදු කරගන්න. මෙන්න මේ කාරණා පහ පුරුදු කරගන්න කෙනා සසරේ අතරමං වෙන්නේ, අසරණ වෙන්නේ නැහැ. මොනවද කාරණා පහ? සුතා. හොඳට ධර්මය අහන්න. එහෙනම් ධර්මය අහනවා කියන එක අපිව සසරේ අතරමං කරන දෙයක් නෙමෙයි. අසරණ කරන දෙයක් නෙමෙයි. ධර්ම ශ්‍රවණය කියන එක. ධර්ම ශ්‍රවණයේ තුලින් තමයි පිංගතුනි ප්‍රඥාව වැඩෙන්නේ. අවබෝධය වැඩෙන්නේ. එහෙනම් ධර්ම ශ්‍රවණය හොඳට පුරුදු කරගන්න. සුතා දතා ඇසූ ධර්මය ධාරණය කරගන්න. අහපු ධර්මය හොඳට මතක තියාගන්න ඕනේ. දැන් අපි ගොඩාක් වෙලාවට බණ අහනවා. දැන් මේ ශ්‍රද්ධා නාලිකාව නරඹන පින්වතුන් ඉන්නවා. හැමදාම පැය 24ම නරඹන අය ඉන්නවා. එතකොට මේ හැම දහම් නාලිකාවකම ධර්මය කියනවනේ. නේද? ධර්මයේ නිතරම එහෙනම් අපිට ඇහෙනවනේ. දැන් ඔබට ටීවී එක දැම්මොත් පැය 24ම බණ අහන්න පුළුවන් නාලිකා නැද්ද? තියෙනවා. රේඩියෝ එක දැම්මොත් ගුවන් විදුලිය ක්‍රියාත්මක කරොත් ඕන තරම් ධර්මය අහන්න පුළුවන් පහසුකම නැද්ද? පහසුකම තියෙනවා. එහෙනම් මේ කාලේ ධර්මය ඇහෙනවා. හැබැයි ගොඩාක් අය අපි පුරුදු වෙලා තියෙන්නේ මොකටද? සාම්ප්‍රදායික විදිහට හැමදාම බණ අහන විදිහට හැමෝම බණ අහන විදිහට බණ ටික අහන්න. අපි කොහොමද බණ අහන්න පුරුදු වුනේ? පුංචි කාලේ ඉඳන්. ඔව් ස්වාමීන් වහන්සේ බණ කියනවා. අපිත් අහගෙන ඉන්නවා. ඔව් කියන දේවල් සමහර වෙලාවට අපිට ඒ අවධානය නැහැ. අවධානයෙන් පිට යනවා. ඊට පස්සේ කියපු කාරණා සමහර වෙලාවට මතක නැහැ. බණ අහලා ඉවර වෙනකොට දහම මොකද්ද? කියපු දහම මොකද්ද? අහපු දහම මොකද්ද? මොකද්ද මම අද අහපු සූත්‍ර දේශනාව කියලා ගොඩක් අයට, හැමෝටම නෙමෙයි, ගොඩක් අයට මතක නැහැ. ඊට පස්සේ දවස් 2-3ක් යනකොට සමහර අයට එහෙම දහම් කාරණාවක් ඇහුවද කියලත් මතක නැහැ. ඕක නෙමෙයිද? ඔව්. හිතන්න අමාරු වුණත්, කියන්න ලැජ්ජා වුණත්, කටුක, තිත්ත ඇත්ත ඕක නෙමෙයිද? ඕක තමයි ඇත්ත. මොකද්ද? අපේ හිතේ ධර්මය රඳින්නේ නැහැ. එහෙනම් මොකද්ද කරන්න ඕනි? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හොඳට ධර්මය අහන්න ඕනි. ධර්මය අහන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ දේශනා කරා මෙන්න මෙහෙමයි ධර්මය අහන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කොහොමද ධර්මය හරියට අහන්න ඕනි? අට්ඨි කତ୍වා. අර්ථය තේරුම් ගන්න අදහසින් ධර්මය අහන්න ඕනි. යම් කිසි ධර්ම දේශනාවක් ශ්‍රවණය කරනවා නම් ඔබ මොකද්ද කරන්න ඕනේ? මේ දේශකයාණන් වහන්සේ දේශනා කරන මේ බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මයේ අර්ථය මොකද්ද? බුදුරජාණන් වහන්සේ කුමන අර්ථයකින්ද මේ දහම් කාරණාව දේශනා කළේ? බුදුරජාණන් වහන්සේ ඇස අනිත්‍යයි කියලා දේශනා කළා. ඇයි බුදුරජාණන් වහන්සේ ඇස අනිත්‍යයි කියලා දේශනා කළේ? කොහොමද ඇස අනිත්‍ය වෙන්නේ? මෙන්න මෙහිම අර්ථය ගන්න අදහසින්, අර්ථය තේරුම් ගන්න අදහසින් ධර්මය අහන්න ඕනේ. මොකද තථාගතයන් වහන්සේගේ, බුදුරජාණන් වහන්සේගේ දහම පිංවතුනි ගැඹුරු අර්ථ සහිතයි. ගැඹුරු අර්ථ තියෙනවා.
එහෙනම් ගැඹුරු අර්ථ තියෙනවා නම් මේක හැමෝටම තේරුම් ගන්න පුළුවන්ද? මේක හැමෝටම තේරුම් ගන්න බෑ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොකද්ද? පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. මේ ධර්මය තියෙන්නේ, මාගේ ධර්මයේ තියෙන්නේ පින්වත් මහණෙනි, ප්‍රඥාවන්තයන්ටයි. නුවණ පාවිච්චි කරන අයටයි. අන්න බලන්න. එහෙනම් අපේ නුවණ, අපේ සිතීමේ ශක්තිය, චින්තන ශක්තිය, කල්පනා කිරීමේ ශක්තිය, විමසීමේ ශක්තිය අපි පාවිච්චි කරන්නේ නැත්නම් ධර්මය අහන පළියට ධර්මය අහනවා නම්, ඇහෙනවාට අහනවා නම් කවදාවත් මේ දේ අවබෝධ කරන්න පුළුවන් වෙයිද? අවබෝධ කරන්න බැහැ. අන්න ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කර හොඳට අර්ථය මෙනෙහි කරමින් ධර්මය අහන්න. අට්ඨීකත්වා. ඔන්න ධර්මය අහන ක්‍රමේ පළවෙනි එක. මනසිකත්වා. ඊළඟට ඒ තමන් මෙනෙහි කරන, තමන් තේරුම් ගත්තු අර්ථ, ඒ කියන ධර්මය හොඳට මෙනෙහි කරන්න ඕනේ. අහලා ඉවරුණාට පස්සේ, වචන ටික ඉවරුණාට පස්සේ ඒ ටික අමතක නම් අපි හරියට මෙනෙහි කරලා නැහැ. හිතන්නකෝ ඔබ අහන ධර්මය ඔබ නැවත නැවත මෙනෙහි කරනවා. නැවත නැවත මෙනෙහි කරනවා. නැවත නැවත මනසිකාර කරනවා. ඒ දහම් කාරණා අමතක වෙන්නේ නැහැ කවදාවත්. අට්ඨීකත්වා මනසිකත්වා. මෙනෙහි කරමින් ධර්මය අහන්න ඕන. සබ්බ චේතසෝ සමන්නා හරිත්වා. මුළු හිතම ඒ ධර්මයට යොමාගෙන, ඒ දහම් දේශනාවට යොමාගෙන ධර්මය අහන්න ඕනේ. එහෙම ධර්මය අහනකොට හිත වෙන කොහේවත් යන්නේ නැහැ. වෙන දේවල් කල්පනා වෙන්නේ නැහැ. ඊළඟට දැන් සාමාන්‍යයෙන් ඔන්න නිකන් ඉන්න, දැන් සාමාන්‍ය ධර්මය අහනකොට, සාමාන්‍ය විදිහට ධර්මය අහනකොට ටිකක් වෙලා අහගෙන ගිහිල්ලා අපි වෙන කල්පනාවකට වැටුනොත් මේ ඇහෙන ධර්මය, මේ කියන ධර්මය ඇහෙනවද? ඇහෙන්නෙත් නැතුව යනවා. එහෙම වෙන්නේ නැද්ද? ඔබ හිතන්නකො මෙහෙම භාවනා කරනවා කියලා. අපි හිතමු මෛත්‍රී භාවනාව කරනවා කියලා. කවුරු හරි කෙනෙක් කැසට් එකක් හරි ඊළඟට CD එකක් හරි මොකක් හරි දාගෙන ඒ මෛත්‍රී භාවනාවට සවන් දෙනවා. සවන් දෙමින් භාවනා කරනවා. දැන් එහෙම භාවනා කරන අය ඉන්නවනේ. දැන් එහෙම භාවනා කරනකොට ඊළඟට කවුරු හරි ස්වාමින් වහන්සේ නමක් භාවනාව කියනකොට එතකොට අපි භාවනා කරනවානේ. එහෙම භාවනා කර ඉන්නකොට ඔන්න ටික වෙලාවක් යනකොට මොකද වෙන්නේ? හිතේ ස්වභාවය තමයි හිත වෙන කොහෙදෝ යනවා. එහෙම ගියාට පස්සේ අර ඇහෙන භාවනාව, ඒ සද්දය තියෙනවා. හැබැයි අපිට ඇහෙනවද? ඇහෙන්නේ නැතුව යනවා. ඒ මොකද අපේ හිත ඒ ධර්ම දේශනාවට හෝ භාවනාවට හෝ ඕනම දෙයකට යොමු වෙලා නැත්නම්, අපේ හිත ඒකට ඒකාත්මික වෙලා නැත්නම් ධර්ම දේශනාවට අපිට ඒක ඇහෙන්නේ නැතුව යනවා. එහෙනම් මොකද කරන්න ඕන? මුළු හිතම දහමට යොමාගෙන, ධර්මයට යොමු කරගෙන, දහම් දේශනාවට යොමු කරගෙන ධර්මය අහන්න ඕනේ. ඒකට කියනවා සබ්බ චේතසෝ සමන්නාහිරිත්වා. මුළු හිතම ඒ දහම් කාරණාවලට යොමු කරගන්න ඕනේ. ඕහිත සෝතෝ ධම්මං සුනාති. යොමාගත් කන් ඇතුව ධර්මය ශ්‍රවණය කරයි. දැන් අර්ථ තේරුම් ගන්න අදහසින් ධර්මය අහනවා නම්, ඊළඟට මෙනෙහි කරමින් ධර්මය අහනවා නම්, මුළු හිතම යොමාගෙන ධර්මය අහනවා නම්, පින්වතුනි, අපේ කන් දෙක අපිට ඇහෙන ශබ්දයට, අපේ ඒ දහම් දේශනාවට යොමු වෙනවා කියන එක අහන්න දෙයක් නෙමෙයි. ඒක හරියට මේ වගේ. ඔබ හිතන්න, ඔබ ආස කරන, ඔබ කැමති සින්දුවක් අහනවා කියලා. ඔබ ආසම කරන සින්දුව අහනවා. ඒ සින්දුව අහනකොට
මොකද වෙන්නේ? ඒ සින්දුවේ කියන වචනවලට, ඒ සින්දුවේ තියෙන අර්ථයට, ඒ සින්දුවේ තියෙන සංගීතයේ තියෙන මිහිරට හිත යොමු වෙන්නේ නැද්ද? හිත යොමු වෙනවා. එතකොට යොමාගත් කන් නැතුව මොකද කරන්නේ? සින්දුව අහනවා. ඇයි ඒ ගීතයේ ආස්වාදයක් තියෙන නිසා. මොකක් තියෙන නිසාද? ආස්වාදයක් තියෙනවා. හැබැයි ඒ ආස්වාදේ බොහෝම සුළු එකක්. ඒක මේ කාම ලෝකේ, මේ කාම ලෝකෙට අයිති පුංචි බොහෝම හීන ආස්වාදයක් සින්දුවකින් ලැබෙන. අපිට පුළුවන් නම් පින්වතුනි ධර්මයේ ආස්වාදය ලබන්න, ධර්ම ශ්‍රවණයේ ආස්වාදය ලබන්න, දහමේ රසය ලබන්න. අන්න දහම් රසය විඳිනකොට, විඳ විඳ ධර්මය අහනකොට අපිට අපේ අවධානය ඊළඟට ඒ දහම් කාරණාවලට තියෙන උනන්දුව, අවධානය පිට යන්නේ නැහැ. අන්න එහෙම තමයි පින්වතුනි ධර්මය අහනවා. එතකොට ඔන්න සුතා, දතා, ඊළඟට වචසා පරිචිතා. අහපු ධර්මය වචනයෙන් පුරුදු කරන්න ඕනේ. මොකද කරන්න ඕනේ? අහපු ධර්මය හොඳට වචනයෙන් පුරුදු කරන්න ඕනේ. කොහොමද වචනයෙන් පුරුදු කරන්නේ? වචනයෙන් දහම වචනයෙන් පුරුදු කරන්න ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි සජ්ජායනා කිරීම. අපිට පුළුවන් නම් සූත්‍ර දේශනාවක් අරගෙන ඒ සූත්‍ර දේශනාව හඬ නගා කියවන්න. අන්න අපිට ඒ හඬ නගා කියවීමෙන්, සජ්ජායනා කිරීමෙන් අපිට ඒ දහම් කාරණා මතකයේ රැඳෙන්න පටන් ගන්නවා. ඒක ක්‍රමයක්. ඊළඟට තමයි තමන් හරි විදිහට පැහැදිලිව නිර්වුල්ව යම් කිසි දහම් කාරණාවක් ඉගෙන ගත්තා නම් ඒ දහම් කාරණාව අපිට පුළුවන් තව කෙනෙකුට කියලා දෙන්න. තමන්ගේ කල්යාණ මිත්‍රයෙකුට වේවා, තමන්ගේ පවුලේ කෙනෙකුට වේවා, මේ ධර්මය අහන්න කැමති කෙනෙකුට මොකද්ද කරන්න ඕනේ? ඒ දේ කියලා දෙන්න පුළුවන්. ඒ දේ කියලා දෙන්න මොකද වෙන්නේ? මේ අපැහැදිලි කාරණා, අපැහැදිලි දහම් කාරණා පැහැදිලි වෙන්න පටන් ගන්නවා. නොතේරුණු දහම් කාරණා තේරෙන්න පටන් ගන්නවා. එහෙනම් ඒක තමයි වචසා පරිචිතා කියලා කියන්නේ. වචනයෙන් මේ දහම පුරුදු කරනවා කියන එක. මනසානුපෙක්කිතා. මනසින් හොඳට ඒ දහම් කාරණා විමසන්න ඕනේ. තමන්ගේ හිතෙන්, තමන්ගේ නුවණින් මේ දහම් කාරණා විමසන්න ඕනේ. එහෙම විමසන්නේ නැත්තම් අවබෝධයක් කරා යන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා න චින්තයන්තෝ පුරිසෝ විශේෂමදි ගච්ඡති. හිතන්නේ නැති පුද්ගලයාට තමන්ගේ චින්තන ශක්තිය, තමන්ගේ මෙනෙහි කිරීමේ හැකියාව, විමසීමේ හැකියාව පාවිච්චි කරන්නේ නැති මනුස්සයාට කිසිම විශේෂයක් මේ ජීවිතයේදී අත්කරගන්න බැහැ. ඒක දහමෙදිත් ඒ විදිහමයි, සාමාන්‍ය ලෝකයේදීත් එහෙමයි. සාමාන්‍ය ලෝකේ අපි ගමුකෝ ව්‍යාපාරයක් කරන කෙනෙක්. තමන්ගේ ව්‍යාපාරය දියුණු වෙන්න ඕනි කොහොමද? මගේ ව්‍යාපාරය මම දියුණු කරගන්න ඕනි කොහොමද කියලා කල්පනා කරන්නේ නැති කෙනෙක්, ඊළඟට විමසන්නේ නැති කෙනෙක් ඉන්නවා කියලා කියමු. ඒ කෙනාට පින්වතුනි කවදාවත් දියුණු වෙන්න හම්බෙන්නේ නැහැ. ඇයි? තමන්ගේ විමසීමේ ශක්තිය නැහැ. යම් කිසි කෙනෙක්ට විමසීමේ ශක්තිය තියෙනවා නම් මම කොහොමද ධර්මය අවබෝධ කරගන්න ඕනේ? මේ දහම් කාරණාවල තේරුම, අර්ථය මං වටහා ගන්නේ කොහොමද? මේ දහම් කාරණාවල අර්ථය මොකද්ද කියලා විමසනවා නම් අන්න ඒ කෙනාටයි අවබෝධ වෙන්නේ. එහෙම නැත්තම් කොච්චර ධර්මය ඇහුවත් විමසන්නේ නැත්නම් ධර්මයේ පැත්තක තියෙයි, අපි පැත්තක ඉඳී. ධර්මයයි අපි දෙක එකතු වෙන්නේ. ධර්මයට, අපේ ජීවිතයේ ධර්මයට බද්ධ වෙන්නේ විමසීමෙන්, නුවණින් විමසීමෙන්.
ඒකට කියනවා මනසානුපෙක්ඛිතා. හොඳට මනසින් විමසන්න ඕන. දිට්ඨියා සුප්පටිවිද්දා. ඊළඟට මොකද්ද කරන්නේ? මේ විදිහට දහම් කාරණා හොඳට නුවණින් විමසනකොට මොකද වෙන්නේ? දෘෂ්ටිය පැහැදිලි වෙනවා. මොකද දෘෂ්ටිය පැහැදිලි වෙනවා කියන්නේ? දෘෂ්ටිය පැහැදිලි වෙනවා කියලා කියන්නේ පින්වතුනි මෙන්න මේකට. අපිට තියෙනවා නම් දහම ගැන අපැහැදිලි දැක්මක්, නොතේරුණු බවක්. අන්න ඒවා පැහැදිලි වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ තමන් තුලින්ම තමන්ටම ප්‍රත්‍යක්ෂ වෙනවා බුදුරජාණන් වහන්සේ ඇස අනිත්‍යයි කියලා දේශනා කරේ මෙන්න මේ කාරණාව නිසා. හේතුන්ගෙන් හටගෙන හේතු නැතිවීමෙන් නැතිවී යනවා කියලා දේශනා කරේ මෙන්න මේ කාරණා නිසා කියලා තමන් නුවණින් විමසද්දි තමන්ටම දහම තුලින් ප්‍රත්‍යක්ෂ වෙනවා. අන්න එතකොට ඒ ධර්මය ගැන තියෙන දැක්ම පැහැදිලි වෙනවා, පිරිසිදු වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔන්න ඔය කාරණා ටික සුතා, දතා, වචසා පරිචිතා, මනසානුපෙක්ඛිතා, දිට්ඨියා සුප්පටිවිද්දා. ඔන්න ඔය කාරණා පහ ජීවිතයට පුරුදු කරගත්තු කෙනා, ඔය කාරණා පහෙන් සමන්විත කෙනා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සිහි මුලා වෙලා කලුරිය කළත් සතර අපායට යන්නේ නැහැ. සුගතියේ ඉපදිනවා. ඇයි? ඔහු දහම පුරුදු කරලා තියෙන්නේ. දහම ජීවිතයට ලං කරගෙන තියෙන්නේ. අන්න බලන්න. එහෙනම් මේ ධර්මයේ පුරුදු කරනවා කියන එක. ඊළඟට ධර්මයේ හැසිරෙනවා කියන එක. බණ භාවනා කරනවා කියන එක. දහම් කාරණා නුවණින් විමසනවා කියන එක කවදාවත් අපතේ යන දෙයක් නෙමෙයි. ඵල රහිත දෙයක් නෙමෙයි. මේ ගන්න උත්සාහය අද ඔබ පුංචි හරි උත්සාහයක් ගන්නවා නම්, පුංචි හරි වෙලාවක් භාවනා කරනවා නම් ඒ කරන දේ අපතේ යන්නේ. ඒක ඔබට උපකාරී වෙනවා. කවදා හරි සැපය, සතුට, මේ ධර්මය අවබෝධ කිරීමේ හැකියාව ඔබට ළඟා කරනවා. ඒ නිසායි පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ වීරියෙන් යුක්තව, කැපවීමෙන් යුක්තව, උනන්දුවෙන් ධර්මය අහන්න, ධර්මය පුරුදු කරගන්න, ධර්මයේ හැසිරෙන්න මහන්සි ගන්න කියලා. නමුත් අපේ ස්වභාවය තමයි මොකද්ද? අපේ හිත මේ කාම ලෝකයේ තියෙන, මේ සාමාන්‍ය ලෝකයේ තියෙන මේ විචිත්‍ර දේවල් වලට ඔබෙත් මගෙත් අපි හැමෝගෙම හිත ඇදිලා යන ස්වභාවය නැද්ද? ඇදිලා යන ස්වභාවය තියෙනවා. එහෙම කාමයන්ට යට වුණොත් අපි ප්‍රමාදයට පත් වෙන්නේ නැද්ද? අපි ප්‍රමාදයට පත් වෙනවා. අද අපි ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ පින්වතුනි අපේ ජීවිතයට අප්‍රමාදී බව ඇති කරගන්න බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරපු උතුම් බුද්ධාවවාද සහිත උතුම් සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාවේ නම තමයි ဒုတိယ අනාගත භය සූත්‍රය. මොකද නම? ဒုတိယ අනාගත භය සූත්‍රය. ဒုတိယ කියලා කියන්නේ pāli භාෂාවෙන් දෙවෙනි කියන එක තේරුම තියෙන්නේ. අනාගත කියන වචනේ අර්ථය ඔබට සමීපයි. අනාගත කියලා කියන අනාගතය. භය කියන වචනේත් ඔබට සමීපයි. අනාගතයේ ඇති වෙන්න පුළුවන් භය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් සූත්‍ර දේශනාව තමයි අද අපි ශ්‍රවණය කරන්නේ. ဒုတိယ අනාගත භය සූත්‍රයේ ඇතුළත් වෙන්නේ පින්වතුනි අංගුත්තර නිකාය 3 වෙනි පොත් වහන්සේගේ පංචක නිපාතයේ අනාගත භය වර්ගයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි අනාගතයේ ඇති වෙන්න පුළුවන් භය පහක් තියෙනවා. අනාගතයේ ඇති වෙන්න පුළුවන් භය කීයක් තියෙනවද? භය පහක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අනාගතයේ ඇති වෙන්න පුළුවන් බය පහ
ගැන සිහි කරන කෙනා. මේ අනාගත භය මේ පංච අනාගත භය සිහි කරන භික්ෂුව හෝ ආර්ය ශ්‍රාවකයා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. නොලබපු මාර්ගඵලයන් ලබන්නත්. අත් නොදොටු මාර්ගඵලයන් අත්දකින්නත්. සාක්ෂාත් නොකළ මාර්ගඵලයන් සාක්ෂාත් කරන්නත්. සුදුස්සෙක් බවට පත්වෙනවා. මේ අනාගත භය පහ දකින ශ්‍රාවකයා මාර්ගඵලයන් අවබෝධ කරන්න සුදුස්සෙක් බවට පත්වෙනවා. ඔහුගේ ජීවිතය තුළ වීරිය ඊළඟට උත්සාහය උනන්දුව ධර්මය හැසිරෙන්න තියෙන කැමැත්ත වර්ධනය වෙනවා. මෙන්න මේ අනාගත භය පහ දකින භික්ෂුව. බුදුරජාණන් වහන්සේ මේ අනාගත භය ගැන මේ අනාගත භය පහ ගැන එකින් එක අපිට විස්තර කරනවා. ඔන්න පළවෙනි අනාගත භය ගැන අපි ඉගෙන ගමු. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි භික්ෂුවක් ඉන්නවා මෙන්න මේ භික්ෂුව මෙන්න මේ විදිහට නුවණින් විමසනවා. කොහොමද? මම තරුණ වයසේ ඉන්න කෙනෙක්. මම වනාහි තරුණ වයසේ කල් ගෙවන කෙනෙක්. ඊළඟට යොවුන් වයසේ කල් ගෙවන කෙනෙක්. ඊළඟට කළු කෙස් තියෙන කෙනෙක්. සුන්දර වූ යෞවනයෙන් යුක්ත යෞවන වයසේ ඉන්න කෙනෙක්. කියලා දැන් ඔන්න තරුණ කෙනෙක්. තරුණ භික්ෂුන් වහන්සේ නමක් හෝ තරුණ ආර්ය ශ්‍රාවකයන් වහන්සේ නමක් හෝ කල්පනා කරනවා. කොහොමද මම දැන් තරුණ වයසේ ඉන්නේ. හැබැයි යම් කිසි විදිහකින් මේ ශරීරය ජරාවෙන් ස්පර්ශ කරන කාලයක් එනවා. මේ ශරීරය මේ තරුණ බවට තියෙන මේ ශක්තිමත් ශරීරය හෝ ජරාවෙන් ස්පර්ශ කරන කාලයක් එනවා. ජරාවෙන් ස්පර්ශ කරනවා කියන්නේ මොකද්ද පින්වතුනි? ජරාවෙන් ස්පර්ශ කරනවා කියලා කියන්නේ අපිරිසිදු දෙයක් ඇඟේ ගෑවෙනවා කියන එක නෙමෙයි. ජරාවෙන් ස්පර්ශ කරනවා කියලා කියන්නේ වයසට යනවා කියන එක. ජරාවටපත් වෙනවා කියලා කියන වයසට යනවා කියන එක. එතකොට මේ තරුණ වයසේ ඉන්න කෙනෙක් මේ තරුණ වයසේ ඉන්න භික්ෂුව කල්පනා කරනවා කොහොමද මම දැන් තරුණ වයසේ ඉන්න කෙනෙක්. මගේ ඇඟේ පතේ හොඳට ශක්තිය තියෙනවා. මම කළු කෙස් තියෙන වයසේ ඉන්න කෙනෙක්. හැබැයි තව ටික කාලෙකින් මගේ ජීවිතය මගේ මේ ශරීරය ජරාවෙන් ස්පර්ශ කරන දවස එනවා. දැන් මේ ස්වභාවය ඔබ අප හැමෝටම තියෙන දෙයක් නේ. දැන් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරනවා නම් තරුණ වයසේ ඉන්න කෙනෙක් ඒ අයගේ ශරීරය දැන් ශක්තිමත්. දැන් තරුණ වයසේ ඉන්නකොට ඒ තරුණ ශරීරයට ශක්තියක් තියෙනවනේ. බරපතල වැඩ කරන්න පුළුවන්. හොඳට ඊළඟට මහන්සි වෙලා වැඩ කරන්න පුළුවන්. දුවන්න පනින්න පුළුවන්. නේද? ඒ දේවල් කරන්න පුළුවන්. ඊළඟට ඇඟපත වේගෙන් තෙහෙට්ටු වෙන්නේ නැහැ. හොඳට ඇඟේ පතේ හයිය තියෙනවා. ඊළඟට ශරීරය බොහොම ලස්සනයි. තරුණ කාලෙදි සාමාන්‍යයෙන් ඕනම මිනිස්සෙගේ ශරීරය බොහොම ලස්සන වෙනවා තරුණ කාලෙදි. දැන් තරුණ කාලේ සාමාන්‍යයෙන් පටන් ගන්න පින්වතුනි අවුරුදු 13 14 15 වගේ කාලෙදි ඔන්න තරුණ කාලේ පටන් ගන්නවා. ආරම්භ වෙන්න පටන් ගන්නවා. ඔන්න දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? ඔන්න ටික ටික තරුණ වෙනවා. වර්ධනය වෙනවා. වර්ධනය වෙලා 28 29 30 වෙනකම් තරුණ කාලේ සාමාන්‍යයෙන් තියෙනවා. ඊට පස්සේ 30 34 35 පැන්න ගමන් මොකද වෙන්නේ? මේ ශරීරය වේගෙන් අපිට හිතා ගන්නත් බැරි වේගෙන් ජරාවටපත් වෙන්න පටන් ගන්නවා. දිරා යන්න පටන් ගන්නවා. වයසට යන්න පටන් ගන්නවා. 35 පැන්න ගමන් තරුණ කාලේ ඉවරයි. ඒ සුන්දර තරුණ කාලේ ඉවර වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ?
ටික කාලයක් ගියාපුවාම ඔන්න ලෙඩ 1 2 මතුවෙන්න පටන් ගන්නවා. දියවැඩියාව කියයි, ප්‍රෙෂර් කියයි, ගෑස්ටික් කියයි. නේද? ගොඩාක් ලෙඩ ඇති වෙනවා. ඊළඟට ඔන්න ටික ටික කෙස් ටික පැහෙන්න පටන් ගන්නවා. ඔළුව දෙපැත්තෙන් පොඩ කෙස් ටික පැහෙන්න පටන් ගන්නවා. අන්න ටික ටික වයසට යනවා. මේ භික්ෂුන් වහන්සේ, මේ තරුණ භික්ෂුන් වහන්සේ කල්පනා කරනවා කොහොමද? මම දැන් තරුණ වයසේ ඉන්නේ. හැබැයි තව ටික කාලෙකින් මේ තරුණකම, මේ තරුණ බව නැති වෙලා මම වයසට යන කාලයක් එනවා. ජරාවෙන් මගේ ශරීරය, වයසට යාම නම් වූ ධර්මතාවය මගේ ශරීරය ස්පර්ශ කරන කාලයක් එනවා. ළඟදිම එනවා. එතකොට මේ භික්ෂුන් වහන්සේ කල්පනා කරනවා, ජරා ජීර්ණ වෙලා ගියාට පස්සේ, වයසට ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව කරනවා කියන එක, අනුශාසනාව මෙනෙහි කරනවා කියන එක පහසු දෙයක් නෙමෙයි. අන්න බලන්න. එහෙනම් තරුණ කාලෙදී, ඇඟේ පතේ හොඳට හයිය තියෙන කාලෙදී, කළු කෙස් තියෙන කාලෙදී, ලෙඩ අඩු කාලෙදී තමයි මේ ධර්මය පුරුදු කරන්න තියෙන්නේ. ධර්මය හොඳටම පුරුදු කරගන්න පුළුවන් ඒ කාලෙදී. අපි ඒ කාලය නාස්ති කරගත්තොත්, අපි ඒ කාලයේදී ධර්මයේ හැසිරුණේ නැත්නම් අපිට පස්සේ පසුතැවෙන්න වෙන්න වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආචරිත්වා බ්‍රහ්මචරියං අලද්ධා යොබ්බනේ ධනං. තරුණ කාලෙදී උතුම් ජීවිතයක් ගත කරෙත් නැත්නම්, අලද්ධා යොබ්බනේ ධන, තරුණ කාලෙදී ධනෙ උපයා ගත්තෙත් නැත්තම්, සීලය පුරුදු කරගෙන, ධර්මයේ පුරුදු කරගෙන, ධර්මයේ හැසිරෙන්නෙත් නැත්නම්, ඊළඟට අඩුම තරමේ ධනෙ උපයා ගත්තවත් නැත්නම්, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජින්න කොංචාව ජායන්ති කීන මච්චේව පල්ලලි. ඒ අය පසුතැවෙනවා වයසට ගියාට පස්සේ. හරියට මොන වගේද? මාළු නැති වතුර හිඳිච්ච මඩවලක පියාඹ ගන්න බැරි වෙච්ච නාකි කොක්කු කෙකිනියු වගේ පසුතැවෙන්න වෙනවා. බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ කොච්චර ඇත්තද? එහෙනම් තරුණ කාලෙදී මේ දේ කරගන්න තියෙනවා නම්, මේ ධර්මයේ පුරුදු කරගන්න තියෙනවා නම්, ධර්මයේ හැසිරෙන්න තියෙනවා නම්, ඒක ජීවිතයට ලොකු ආශිර්වාදයක්. ජීවිතයට ලොකු රැකවරණයක්. වයසට ගියාට පස්සේ ටිකක් අමාරුයි. හැබැයි මේ ධර්මයේ ශ්‍රවණය කරන ඔබ සමහර විට වයසට ගියපු කෙනෙක් වෙන්න පුළුවන්. ජීවිතේ මැදි වයසේ ගත කරන කෙනෙක් වෙන්න පුළුවන්. ජීවිතේ සැඳෑ සමයේ ගත කරන කෙනෙක් වෙන්න පුළුවන්. අපි වයසට ගියා, දැන් ඉතින් කරන්න දෙයක් නැහැ, දැන් ඉතින් ඔක්කොම වෙලා ඉවරයි, අපිට කරගන්න දෙයක් නැහැ කියලා අපි ඇතහැරියා කියලා හිතන්න. හරිද? එහෙම කරොත් හරිද? එහෙම කළා කියලා අපි සසරෙන් නිදහස් වෙනවද? සතර අපායෙන් නිදහස් වෙනවද? එහෙම නැහැ. ඒ නිසා මහන්සියෙන් තව තවත් මේ ශරීරේ ජරා ජීර්ණ වෙන්න කලින්, තව තවත් මේ ශරීරයට මේ වයසට යෑම කියන දේ ස්පර්ශ කරන්න කලින් අපිට පුළුවන් නම් ධර්මයේ හැසිරෙන්න. අන්න පින්වතුනි, අපිට ජීවිතයට ලොකු ආශිර්වාදයක්, රැකවරණයක් සලසා ගත්තා වෙනවා. ඉතින් මේ භික්ෂුන් වහන්සේ කල්පනා කරනවා, මං වයසට ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව සිහි කරනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. ඊළඟට දොර ඈත වනසෙනසුන් ආශ්‍රය කරනවා, වනසෙනසුන් සේවනය කරනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. දැන් හිතන්නකෝ වයසට ගියපු කෙනෙක් පැවිදි වුණා කියලා. ඒ කෙනාට ඈත වනයක ලේසියෙන් තනියෙන් ඉන්න පුළුවන්ද? ලේසියෙන් ඉන්න බෑ. බණ භාවනා කරන්න අමාරුයි. කොන්දේ අමාරුව තියෙනවා. සමහර වෙලාවට නිදිමත එනවා. සමහර වෙලාවට ඔළුව රිදෙනවා. මේ වගේ ගොඩාක් දේවල් එනවානේ වයසට යන්න අපි. එහෙනම්
පුළුවන් තරම් ඉක්මනට තව තවත් මේ ශරීරය ජරාවට පත්වෙන්න කලින් ජරාවෙන් ස්පර්ශ කරන්න කලින් අපි ධර්මයේ හැසිරෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ භික්ෂුව කල්පනා කරනවා මේ විදිහට මට බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ධර්මයේ හැසිරෙන්න බණ භාවනා කරන්න මේ දේවල් කරන්න මට හැකියාව ලැබෙන්නේ නැහැ පහසුව ලැබෙන්නේ නැහැ වයසට ගියාට පස්සේ. ඒ නිසා මම පුළුවන් තරම් ඉක්මනට ධර්මයේ හැසිරෙන්න ඕනේ. ධර්මයේ මගේ ජීවිතයට ලං කරගන්න මම උත්සාහ කරන්න ඕනේ. එහෙම කළොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ භික්ෂුව කල්පනා කරනවා එහෙම ධර්මය මගේ ජීවිතයට සමීප කරගත්තට පස්සේ ධර්මයේ මගේ ජීවිතයට ගල්ප ගත්තට පස්සේ යම් ධර්මයකින් මං සමන්විත වුණාට පස්සේ ධර්මයේ පුරුදු කරගත්තට පස්සේ ජරා ජීර්ණ වෙලා ගියත් මේ ශරීරය වයසට ගියත් මේ ශරීරයේ වයසට ගියත් මට සතුටින් කාලය ගත කරන්න පුළුවන්. අන්න බලන්න. එහෙනම් තරුණ කාලෙදී තමන්ට පුළුවන් කාලෙදී ශරීරයට ශක්තිය තියෙන කාලෙදී තමන්ට හැකියාව තියෙන කාලෙදී ඒ කාලෙදි ධර්මයේ පුරුදු කරගත්තොත් වයසට ගියාට පස්සේ සතුටින් ජීවත් වෙන්න පුළුවන්. ඇයි? එතකොට ඔබ පුරුදු කරපු දහමක් ඔබගේ ජීවිතයට තියෙනවා. ඔබ ජීවිතයට ගලපගත්තු දහමක් ඔබගේ ජීවිතයට තියෙනවා. පුරුදු කරගත්තු වඩපු භාවනාවක් වඩලා තමන්ගේ ජීවිතයට ලං කරගත්තු ගලපගත්තු භාවනාවක් ඔබට තියෙනවා. එහෙම නැත්තම් ගොඩාක් වයසට ගිහිල්ලා ධර්මයේ පුරුදු කරගන්න බණ භාවනා කරන්න සිල් සමාදන් වෙන්න අපි බලාගෙන හිටියොත් මේක කවදාවත් කරන්න වෙන්නේ නැහැ. ධර්මයේ කියන්නේ පින්වතුනි වයසට යනකම් පුරුදු කරන්න. නැතු වයසට ගියාට පස්සේ පුරුදු කරන්න නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ළඟට දෙවි කෙනෙක් ඇවිල්ලා අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ වයසට යනකම්ම පුරුදු කරන්න ඕනේ මොකද්ද? කිංසු යාව ජරා සාදු වයසට යනකම්ම පුරුදු කරන්න ඕනේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සීලං යාව ජරා සාදු වයසට යනකම්ම පුරුදු කරන්න සීලය. නමුත් සාමාන්‍යයෙන් අපේ සාමාන්‍ය සමාජයේ තරුණයෝ අතර පවා මොකද්ද තියෙන මතය? සිල් සමාදන් වෙන්නේ ආච්චි අම්මලා. සිල් සමාදන් වෙන්නේ සීයලා. ඕවා තියෙන්නේ වයසට ගියාට පස්සේ කරන්න. දැන් මේ තරුණ කාලේ ජීවිතේ විඳින්න ඕනේ. ජීවිතේ හොඳට සතුටින් ගත කරන්න ඕනේ. ජීවිතේ විඳින්න ඕනේ කියලා මොකද කරන්නේ? ධර්මයක්, හොඳ ගුණ ධර්මයක්, සිල්වත්කමක් ජීවිතේට පුරුදු කරගන්නේ නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ? වයසට ගියාට පස්සේ කලින් තරුණ කාලේ යම් කිසි දෙයක් පුරුදු කරගන්න පුළුවන්කම තිබ්බද ඒ ටිකවත් කරන්න බැරි වෙනවා. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඒ නිසා මේ භික්ෂුව කල්පනා කරනවා මොකද්ද? මේ ශරීරයේ ජරා ජීර්ණ වෙලා යන්ට කලින් මම ධර්මය හොඳට පුරුදු කරගන්න ඕනේ. වීරියෙන් යුක්තව ධර්මයේ පුරුදු කරගන්න ඕනේ. මොකද වයසට යෑම කියන එක ජරා ජීර්ණත්වයට පත් වෙනවා කියන කාරණේ ළඟම මගේ ජීවිතේට එනවා. ඒ නිසා මම ඉක්මනට ධර්මයේ පුරුදු කරගන්න ඕනේ. ඉක්මනට බණ භාවනාව ජීවිතේට පුරුදු කරගන්න ඕනේ. ඉක්මනට හොඳ ගුණ ධර්ම පුරුදු කරගන්න ඕනේ. සීලය පුරුදු කරගන්න ඕනේ කියලා මොකද කරන්නේ? මහන්සි වෙනවා. කල්පනා කරලා වීරිය ඇති කරගන්නවා. දැන් සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරා නිතර තමන් වයසට යනවා. මම වයසට යන ස්වභාවයෙන් යුතු කෙනෙක් කියලා සිහි කරන්න කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජරා ධම්මෝමි ජරං අනතීතෝති. මම වයසට යන ස්වභාවයෙන් යුක්ත කෙනෙක්. මම වයසට යනවා කියන ස්වභාවයේ ඉක්මවා ගියපු කෙනෙක් නෙමෙයි. අභින්නම් පච්චවෙක්කිතබ්බං නිතර සිහි කරන්න මේ කාරණාව. මොකද
ඒක සිහි කරන්නේ නැති නිසා. තමන්ට තමන් වයසට යනවා. මංගේ ශරීරයේ ජරා ජීර්ණ වෙනවා කියලා තමන්ට තේරෙන්නේ නැති නිසා මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සත්වයා යෞවන මදයෙන් මත් වෙනවා. යෝන්කමින් තරුණකමින් මත් වෙනවා. තරුණකමින් මත් වුණාට පස්සේ මොකද වෙන්නේ? කායේන දුච්චරිතං චරಂತಿ. කයෙන් දුසිරිතේ හැසිරෙනවා. වාචාය දුච්චරිතං චරಂತಿ. වචනයෙන් දුස්චරිතේ හැසිරෙනවා. මනසින් දුස්චරිතේ හැසිරෙනවා. ඇයි? තරුණකමින් මත් වෙලා. වයසට යනවා කියන එක දැනෙන්නේ නැහැ. අන්න බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ විදිහට සිහි කරන කෙනා මේ අනාගතයේ ඇති වෙන්න පුළුවන් බය සිහි කරන භික්ෂුව මාර්ගඵලයන් අවබෝධ කරන්න සුදුස්සෙක් බවට පත් වෙනවා. ධර්මය අවබෝධ කරන්න සුදුස්සෙක් බවට පත් වෙනවා. ඇයි? ඔහු තුල වීරිය තියෙනවා. ඔහු තුල කැපවීම වැඩෙනවා. උනන්දුව වැඩෙනවා. එහෙනම් අපිත් මේ අනාගත බය සිහි කරන්න. මේ බය පිංගතුනි ගිහි පැවිදි ભેදයකින් තොරව අපි හැමෝටම පොදු බයක්නේ. මොකද්ද? වයසට යනවා කියන එක. අපි හැමෝටම පොදුයිනේ. ඒ නිසා මේක අපි සිහි කරන්න ඕනේ. ඔන්න පළවෙනි අනාගත බය. දෙවෙනි අනාගත බය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන භික්ෂුව මෙන්න මෙහෙම සිහි කරනවා. කොහොමද? මට අල්ප ආබාධ සහිතව තමයි මම දැන් කාලය ගෙවන්නේ. මම වනාහි අල්ප ආබාධ ඇති කෙනෙක්. අල්ප රෝග ඇති කෙනෙක්. ඊළඟට සමව දිරවන ග්‍රහණියකින් යුක්ත කෙනෙක්. සමව දිරවන ග්‍රහණියකින් යුක්ත කෙනෙක් කියන්නේ දැන් සාමාන්‍යයෙන් තරුණ කාලේ ගෙවන කෙනෙකුට ලෙඩ කියන දේ අඩුයි. සාමාන්‍යයෙන් ඒගොල්ලෝ ලේසියෙන් ලෙඩ වෙන්නේ නැහැ තරුණ වයසේ ඉන්න ළමයි. ඊළඟට ඕන කෑම බීමක් කන්න පුළුවන්. ඇඹුල් වේවා, තිත්ත වේවා, පැණි රස වේවා ඕන කෑමක් කන්න පුළුවන්. දැන් තරුණ ළමයි සාමාන්‍ය තරුණ කාලේ අඹ, බිලිං, ඔයගේ ඇඹුල් ಜಾති ඕන තරම් කනවනේ. ඇයි හොඳට ඒ ආහාර ජීර්ණ පද්ධතිය හොඳට සෞඛ්‍ය සම්පන්නව තියෙනවා. හොඳට දිරවනවා. ඕන කෑමක් දිරවනවා. ඒකනේ සාමාන්‍ය තරුණ ළමයි ඕන ගිහිල්ලා කඩේකින් ඕන කෑමක් කෑවට එයාලට ප්‍රශ්නයක් නැත්තේ. දැන් සාමාන්‍ය වයසට ගියපු කෙනෙක් 30 35 40 වෙච්ච කෙනෙක් කඩේකින් කෑවොත් අනිවාර්යෙන් පහුවෙන්දට බඩේ අමාරුව. නේද? ඊළඟට ඇඹුල් జాතියක් අන්නාසි කෑල්ලක් කෑවොත් පහුවෙන්දට ගෑස්ටික්. එතකොට තරුණ කාලෙදී දැන් මේ තරුණ කාලෙදී නිරෝගී. ඊළඟට ආබාධ අඩුයි. එතකොට භික්ෂුන් වහන්සේ කල්පනා කරනවා මේ ආහාර මගේ දැන් සාමාන්‍ය හොඳට දිරවනවා. ඊළඟට මේ ආහාර දිරවීමේ හොඳකම නිසා මට හොඳට ධර්මයේ පුරුදු කරගන්න, වීරිය වඩන්න, බණ භාවනා කරන්න ශාරීරික ශක්තිය තියෙනවා. හැබැයි මේ ස්වභාවයේ තියෙන්නේ පුංචි කාලයයි. මේ ස්වභාවයේ තියෙන්නේ පුංචි කාලයයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භික්ෂුව කල්පනා කරනවා කියලා මේ ශරීරය රෝගයෙන් ස්පර්ශ කරන කාලයක් එනවා. මේ ශරීරයට රෝගය නම් වූ දේ වැළඳෙන කාලයක් එනවා. එහෙම කාලයක් එන්න බැයිද පින්වතුනි අපිට? අපිට ඕනම මොහොතක එන්න පුළුවන්. දැන් බලන්න මේ වසංගතේ. මේ වසංගතේ දැන් රට පුරාම පැතිරිලා බොහෝම දරුණු මට්ටමක තියෙන. කොච්චර මිනිස්සු මැරෙනවා දැක්කත්, කොච්චර මිනිස්සු හුස්ම හිර වෙලා පණ අදිනවා දැක්කත් ගොඩාක් අය පරිස්සම් වෙනවද? පරිස්සම් වෙනවද? පරිස්සම් වෙන්නේ. පරිස්සම් වෙන්න හිතෙන්නේ. ඇයි? අපි මැරෙනවා කියලා හිතෙන්නේ. මට මේ ලෙඩේ හැදෙයි, මටත් මෙහෙම වෙයි කියලා හදවතට දැනෙන්නේ. ඉතින් මොකද කරන්නේ? හැම තැනම පාරවල් ගානේ ඇවිදිනවා. නේද? හැම තැනම ඇවිදිනවා. ඊට පස්සේ අන්තිමට ලෙඩේ හැදුනට පස්සේ තමයි තේරෙන්නේ පරක්කු වැඩි කියලා. පින්වතුනි ලෙඩ වුණාට පස්සේ
මේ දහම සිහි කරනවා කියන එක ලේසි වැඩක් නෙමේ. මේ භික්ෂුන් වහන්සේ කල්පනා කරනවා රෝගීව රෝගයෙන් මැඩුණු කල්හි බුදුරජුන්ගේ අනුශාසනාව සිහි කරනවා කියන එක ලේසි දෙයක් නොවෙයි. එහෙනම් ලෙඩ වුණාට පස්සේ ධර්මයේ සිහි කරනවා කියන එක ලේසි නැහැ. ඒක මතක තියාගන්න. සාමාන්‍යයෙන් දරුණු ලෙඩක් හැදුනොත් අපේ හිත කලබල වෙනවා. එහෙම වෙන්නේ නැද්ද? දරුණු ලෙඩක් හැදුනොත් අපේ හිත කලබල වෙනවා. හිතන්නකෝ මම වෙන්න කියනවා නෙමෙයි. අපිට කොරෝනා වසංගතේ අපිට වැළඳුණා කියලා. වැළඳිලා හුස්ම හිර වෙන්න පටන් ගත්තා. හුස්ම අදින්න පටන් ගත්තා. දැන් ධර්මයේ සිහි කරන්න පුළුවන්ද? ධර්මයේ සිහි කරන්න අමාරුයි. එයි හිත කලබලයි. හිත කලබලයි, හිත බයටපත් වෙලා. දරුණු ලෙඩක් හැදුණා කියමු, දරුණු වේදනා දෙන ලෙඩක් හැදුණා කියමු. හිත කඩාගෙන වැටෙනවා. හොස්පිටල් එකට ගිහිල්ලා බලන්නකෝ දරුණු අමාරු ලෙඩ හැදිච්ච ලෙඩු. ධර්මයේ සිහි කරන්නේ නැහැ. මොකද සිහි කරන්නේ? මට වතුර දුන්නේ නැහැ. මට කන්න දුන්නේ නැහැ. මට මෙන්න මේ දේ කරේ නැහැ. මට හරියට උපස්ථාන කරේ නැහැ. ඊට පස්සේ වටේ ඉන්න ඔක්කොටම බනිනවා. ධර්මයේ සිහි කරනවද? ධර්මයේ සිහි වෙන්නේ නැහැ පින්වතුනි. භික්ෂුන් වහන්සේ කල්පනා කරනවා කොහොමද යම් කිසි වෙලාවක කොයි යම්ම හෝ මොහොතක මගේ ශරීරය රෝගයෙන් මැඩෙන, රෝගයෙන් යටපත් වෙන වෙලාවක් එනවා. එහෙම වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව සිහි කරනවා කියන දේ, ධර්මයේ පුරුදු කරනවා කියන දේ, බණ භාවනා කරනවා කියන දේ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි, ලේසි වැඩක් නෙමෙයි. ඒ නිසා මේ රෝගය කියන දේ මගේ ශරීරය ස්පර්ශ කරන්න කලින්, රෝගයක් වැළඳෙන්න කලින් මම මොකද්ද කරන්න ඕනේ? මම ධර්මයේ හැසිරෙන්න ඕනේ. මම ධර්මයේ හැසිරෙන්න මහන්සි ගන්න ඕනේ. බණ භාවනා කරන්න, සමාහිත හිතක් හදාගන්න, කැළඹිච්ච නැති හිතක් හදාගන්න, කලබල නොවෙච්ච හිතක් හදාගන්න මම මහන්සි ගන්න ඕනේ කියලා මොකද කරන්නේ? මේ භික්ෂුව විහිරිය කරනවා. හිතන්න ඔබ නිතර ඒ ගැන කල්පනා කරනවා නම් වීරිය ඇති වෙන්නේ නැද්ද? වීරිය ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ව්‍යාධි ධම්මෝම්හි ව්‍යාධින් අනතීතෝති අභින්නම් පච්චවෙක්කිතබ්බං. මම ලෙඩ වෙන ස්වභාවයෙන් යුක්ත කෙනෙක්. මං ලෙඩ වෙන ස්වභාවය ඉක්මවා ගියපු කෙනෙක් නෙමෙයි කියලා නිතර සිහි කරන්න. නිතර සිහි කරන්න කියලා කියන්නේ නිතර සිහි කරන්න ඕනේ නිසා. සාමාන්‍යයෙන් අපිට ඕක නිතර සිහි වෙනවද? හැම වෙලේම සිහි වෙන්නේ නැහනේ. නේද? අපිට ඕක සිහි වෙන්නේ ලෙඩක් හැදුනොත්. ගොඩක් වෙලාවට. අපිට ඒක සිහි වෙන්නේ ලෙඩක් හැදුන වෙලාවට. එතකොට පෙරහැර ගිහිල්ලා ඉවරයි. එහෙනම් පින්වතුනි අපි මොකද්ද කරන්න ඕනේ? ලෙඩේ හැදින්න කලින්, රෝග පීඩාවන් වලට පත් වෙන්න කලින් අපි මොකද කරන්න ඕනේ? මේ ධර්මයේ හැසිරෙන්න මහන්සි ගන්න ඕනේ. යම් කිසි විදිහකට මේ ධර්මයේ හොඳට අපි කෙනෙක් හොඳට පුරුදු කරගත්තොත්, ධර්මයේ හොඳට ජීවිතයට පුරුදු කරගත්තොත් මේ ජීවිතයේ තියෙන ඇත්ත ස්වභාවය, අනිත්‍ය ස්වභාවය යම් කිසි කෙනෙක් මෙනෙහි කරොත්, ඒ කෙනාට ලෙඩක් දුකක් හැදුනා කියමු. දරුණු ලෙඩක් හැදුනා කියමු. ඔහුගේ හිත වැටෙන්නේ නැහැ. ඇයි? ඔහු මේ ජීවිතයේ යථාර්ථයට මුහුණ දෙන්න හිත සූදානම් කරලා ඉවරයි. කලින් හිත සූදානම් කරලා ඉවරයි. අන්න එහෙනම් හිත සූදානම් කරගන්න තියෙන මේ සත්‍යයට මුහුණ දෙන්න පින්වතුනි හිත සූදානම් කරන්න තියෙන කලින්. නියඟේ ඇවිල්ලා හෙම්බත් වුණාට පස්සේ, තිබා හැදිලා හාමත් වුණාට පස්සේ ලිඳක් කපන්න පුළුවන්ද? ලිඳක් කපන්න බෑ. මහන්සි හති දාලා වැටෙනවා. ලිඳ කපන්න තියෙන්නේ කොයි කාලෙද? නියඟේ එන්න කලින්. වතුර ටික එකතු කරගන්න තියෙන්නේ කොයි කාලෙද? නියඟේ එන්න කලින්. නියඟේ එන්න කලින් වතුර ටික එකතු කරගත්තොත්
නියඟේ ආවට පස්සේ ඒ වතුර ටික ප්‍රයෝජනයට ගන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි ලෙඩ වෙන්න කලින් වයසට ගිහිල්ලා ජරා ජීර්ණ වෙන්න කලින් අපි මොකද කරන්න ඕනේ? ධර්මයේ හැසිරෙන්න පටන් ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙහෙම මේ අනාගත බය සිහි කරන භික්ෂුව ධර්මය අවබෝධ කරගන්නට මාර්ගඵලයන් වලට පත් වෙන්නට ඊළඟට සාක්ෂාත් නොකළ මාර්ගඵලාදි ගමයන් සාක්ෂාත් කිරීම උදෙසා ඔහු සුදුස්සෙක් බවට පත් වෙනවා. ඇයි? ඔහු තුල ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා මෙන්න මේ 이르දිපාදයන් වැඩෙනවා. ධර්මයේ හැසිරෙන්න කැමැත්ත ලැබෙනවා. ඇයි? ඔහු තව තවත් මේ ධර්මයේ හැසිරෙන්න කැමැත්ත ලැබෙනවා. ඇයි? මේ සසර දුකින්, මේ ලෙඩවීම, ජරා ජීර්ණ වීමෙන් නිදහස් කරවන්නේ මේ ධර්මයෙන්. ධර්මයේ හැසිරෙන කෙනා ඒක දන්නවා. ඔහුට කැමැත්ත ඇති වෙනවා ධර්මයේ හැසිරෙන්න. ඊළඟට ධර්මයේ හැසිරෙන්න සිත උපදිනවා. ඊළඟට වීරිය උපදිනවා. ඊළඟට නුවණින් විමසීම ඔහු කරන්න පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? ඔහු සුදුස්සෙක් බවට පත් වෙනවා. ධර්මයේ හැසිරීම, ධර්මයේ සාක්ෂාත් කිරීම, මේ ධර්මය අවබෝධ කිරීම පිණිස. ඒ තමයි දෙවැනි අනාගත බය. ඔන්න අනාගත බය දෙකක් අපි ඉගෙන ගත්තා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භික්ෂුව තුන්වෙනි අනාගත බයත් දකිනවා. මොකද්ද තුන්වෙනි අනාගත බය? මේ ධර්මයේ හැසිරෙන්න කැමති භික්ෂුව මෙන්න මේ විදිහට කල්පනා කරනවා. කොහොමද? මෙකල වනාහි සුභික්ෂ වූයේ වෙයි. වගාවන් සරුසාර වූයේ වෙයි. ආහාර සොයා ගැනීමට පහසු වූයේ වෙයි. අන්න බලන්න. දැන් මේ කාලේ භික්ෂුන් වහන්සේ කල්පනා කරනවා, මේ ආර්ය ශ්‍රාවකයා කල්පනා කරනවා මේ කාලේ කෑම බීම හොයාගන්න ලේසි. දුර්භික්ෂයක් නැහැ, සුභික්ෂයි. කෑම බීම හොයාගන්න පුළුවන්. වගාවන් සරුසාරයි. වගාවන් තියෙනවා. මිනිසුන්ට කෑම බීම තියෙනවා. භික්ෂුන් වහන්සේ කල්පනා කරනවා පාත්‍රයගෙන පිඬුසිඟා යෑමෙන් යැපෙන්නට පහසු වෙයි. දැන් ඒ කාලේ භික්ෂුන් වහන්සේලා පිණ්ඩපාතයෙන් යපුනේ. එතකොට පිණ්ඩපාතයෙන් යැපෙන්න නම් පින්වතුනි, ගිහි පින්වතුන්ටත් කෑම බීම තියෙන්න ඕනේ. ගිහි පින්වතුන්ට කෑම බීම තියෙනවා නම් තමයි භික්ෂුන් වහන්සේලාටත් කෑම ටිකක්, දාන ටිකක් ලැබෙන්නේ. මේ භික්ෂුන් වහන්සේ කල්පනා කරනවා යම් කිසි විදිහකට දුර්භික්ෂයක් ඇති වුණොත්, කෑම හිඟයක් ආවොත්, වගාවන් වෙනසී ගියොත් ආහාර සොයා ගන්නට අපහසුයි. ඊළඟට පාත්‍රය අරගෙන පිඬුසිඟා ගිහිල්ලා මොකද වෙන්නේ? හිස් අතින් ආපහු එන්න වෙනවා. ඇයි? මිනිස්සුන්ටත් කන්න නැහැ. ගිහි පින්වතුන්ටත් කෑම බීම ටිකක් නැත්තම් පින්වතුනි, ස්වාමින් වහන්සේලාට බොහෝම අඩුවෙන් අල්පව තමයි කෑම ටිකක් ලැබෙන්නේ. එතකොට මේ භික්ෂුන් වහන්සේ කල්පනා කරන යම් කිසි විදිහකට දුර්භික්ෂයක් ඇති වුණොත්, කෑම බීම හිඟ වුණොත් බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව සිහි කරනවා කියන එක කරන්න ලේසි වැඩක් නෙමෙයි. ඔන්න ඔය කාරණේ පින්වතුනි අපිත් සිහි කරන්න ඕනේ දෙයක්. මොකද මේ කාලේ දැන් කොරෝනා වසංගතේ පැතිරෙන කාලෙනේ. මේ වසංගතේ තව තවත් දරුණු වුණොත්, තව තවත් මේ වසංගතේ දරුණු වෙලා මිනිස්සුන්ට ආසාදිත වෙලා මිනිස්සු තව තවත් මරණයට පත් වෙන්න පටන් ගත්තොත්, කාලයක් යනකොට මේ රටෙත් ලෝකේටම ආහාර හිඟයක් එන්න පුළුවන්. ඒ ආහාර හිඟයක් ආවට පස්සේ ධර්මයේ පුරුදු කරනවා කියන දේ කරන්න ලේසි නැහැ. මොකද කෑම ටිකක් හොයාගන්නවා කියන දේට ගොඩාක් මහන්සි වෙන්න වෙනවා. දැන් මේ කාලෙදී කෑම ටිකක් හොයාගන්න ගොඩක් මහන්සි වෙන්න ඕනේ නැහැනේ. දැන් ඔබට කෑම ටිකක් හොයාගන්න, කෑම ටිකක් ගන්න ඕන නම් මොකද කරන්න ඕනේ? කඩේට ගියා, බඩු ටිකක් අරන් ආවා, ඉව්ව පිහුව කෑවා.
එහෙම කරන්නේ ඇයි? එහෙම කරන්න පුළුවන් මොකක් නිසාද? කඩේ බඩු තියෙන නිසා. කඩේ කෑම ටික තියෙන නිසා. හාල් පොල් ටික සීනි ටික අපිට නොඅඩුව ලැබෙන නිසා මේ රජයෙන්. තාමත්. හැබැයි මේ ලෝකෙටම ආහාර හිඟයක් ආවොත් මොකද වෙන්නේ? කඩේට ගියාට කඩේ මිනිස්සයටවත් කන්න බඩු නැහැ. කඩේ මිනිස්සයටවත් කන්න හාල් ටිකක් නැත්තම් ඔබ කොහොමද කෑම කන්නේ? වේල දෙක බඩගින්නේ ඉන්න වෙනකොට බඩගින්නට කෑම ටිකක් හොයාගන්නවා මිසක් බඩගින්නට කෑම ටිකක් හොයාගන්න වෙහෙසෙනවා මිසක් ධර්මයක් පුරුදු කරන්නට, ධර්මයක් විමසන්නට, ධර්මයක් කල්පනා කරන්නට, බණ භාවනා කරන්නට වෙලාවක් එන්නේ නැහැ. කෑම ටිකක් හොයාගන්නයි හොයන්න වෙලාව හදාගන්න වෙන්නේ. නේද? අන්න බලන්න. එතකොට මේ භික්ෂුන් වහන්සේ කල්පනා කරනවා මේ කාලෙදී කෑම බීම සුලභව ලැබෙනවා. මේ කාලෙදී පිඬුසිඟා ගිහිල්ලා මට යැපෙන්න පුළුවන්. හැබැයි මේ ලෝකෙට ඕනෑම මොහොතක දුර්භික්ෂයක් එන්න පුළුවන්. දුර්භික්ෂයක් ආපු ගමන් මේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව සිහි කරනවා කියන එක, ධර්මයේ හැසිරෙනවා කියන එක, ධර්මයේ පුරුදු කරගන්නවා කියන කාරණේ කරන්න ලේසි දෙයක් නෙමෙයි. ඒ නිසා මේ පහසුවෙන් වාසය කරන්න පුළුවන් කාලේ, මේ පහසුවෙන් කෑම බීම ටික ලැබෙන කාලෙක්, පහසුවෙන් ධර්මයේ හැසිරෙන්න සිව්පස පහසුව ලැබෙන කාලේ මං ධර්මයේ හැසිරෙන්න ඕනේ කියලා මොකද කරන්නේ? ඔහු වීරිය කරනවා. අන්න ඔහු අනාගතේ ඇතිවෙන්න පුළුවන් භය දකිනවා. දැකලා වීරිය කරනවා, උනන්දුව ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ධර්මය ජීවිතයට පුරුදු කරගත්තු භික්ෂුවට දුර්භික්ෂයක් ආවත් ඔහු සතුටින් ජීවත් වෙනවා. ඇයි? ඔහු ධර්මයේ පුරුදු කරලා තියෙන්නේ. හිත හදාගන්න, ඊළඟට මේ ජීවිතයේ යථාර්ථයට මුහුණ දෙන්න ඔහු සූදානම්. එහෙනම් අපි අපේ හිතත් පිංගුතුනි සෝදානම් කරන්න ඕනේ අනාගතේ එන මේ භයට. කලින් සූදානම් වෙන්න ඕනේ. කලින් සූදානම් වුණේ නැත්තම් මොකද වෙන්නේ? දැන් බය වුණේ නැත්තම් මොකද වෙන්නේ? මේ භය ජීවිතයට ආවට පස්සේ බය වෙලා වැඩක් නැහැ. එහෙනම් අපි මොකද්ද කරන්න ඕනේ? පුළුවන් තරම් මහන්සි වෙන්න ඕනේ ධර්මය අහන්න. ධර්මය පුරුදු කරන්න. බණ භාවනා කරන්න. ඉවසීම පුරුදු කරන්න. මෛත්‍රිය පුරුදු කරන්න. මහන්සි ගන්න ඕනේ. පින්වතුනි මේ ඉවසීම, මෛත්‍රිය කියන කාරණේ මේ කාලේ ගොඩාක් පුරුදු කරන්න ඕනේ ගුණධර්ම දෙකක්. මොකද අපිට ඕන විදිහට සමහර විට කැම ටික ලැබෙන්නේ නැති වෙන්න පුළුවන් මේ කාලේ. මේ කාලේ අපිට ඕන විදිහට ගමන් බිමන් යන්න නැති වෙන්න පුළුවන්. මේ කාලේ අපිට ඕන විදිහට නිදහසේ කටයුතු කරන්න බැරි වෙන්න පුළුවන්. අපි මොකද්ද කරන්න ඕනේ? අපිට තියෙන්න ඕනේ ඉවසීම කියන දේ. අපිට ඉවසීම නැත්නම්, අපේ ජීවිතේ අපි ඉවසීම පුරුදු කරලා නැත්නම් මොකද වෙන්නේ? අපි මේ කාලෙදී, මේ වසංගතේ පැතිරලා යන කාලෙදී අපි අවදානමක් සහිතව, අවදානම් ඇතුව අවදානමක් අරගෙන මේ හැමතැනම යන්න පටන් ගත්තොත්, නිදහසේ ඉන්න ඕනේ, මැරුණත් කමන්නේ, ජීවත් වෙලා ඉන්න කාලේ නිදහසේ ඉන්න ඕනේ. රජයට ඕන දෙයක් කරගන්න කියපුවාවේ අපි මේ ඇවිදලා ඉන්න ඕනේ කියලා හැමතැනම ඇවිදින්න ගියොත්, ඉවසීම නැති කරගත්තොත් මොකද වෙන්නේ? යන්න වෙන්නේ අපි හැමෝටම, ඔබට විතරක් නෙමෙයි, අපි හැමෝටම යන්න වෙන්නේ ඉටි කොලයක ඉතිලා. දැක්කනේ? මරණයටපත් වෙලා ඉන්නෝ අපි හැමෝටම ওই විදිහට යන්න සිද්ධ වෙනවා. ඉවසීම නැත්තම්, මෛත්‍රිය නැත්තම්. මෛත්‍රී කියන දේ අනිත් කාරණේ. මෛත්‍රිය කියන දේ නැත්තම් මොකද වෙන්නේ? අපි ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ. අපි ගැන, ඊළඟට අපේ ජීවිතය ගැන අපි සැලකිලිමත් වෙන්නේ. අපි ගැන මෛත්‍රියක් නැත්තම් පින්වතුනි, අපි කොහොමද අනිත් අයට මෛත්‍රිය කරන්නේ?
මෛත්‍රී භාවනාව කරනකොට පළවෙනිටම කරන්නේ කොහොමද? මම වෛර නැත්තෙක් වෙම්මා. මම වෛර නැත්තෙක් වෙම්මා නම් මම සුවපත් වෙම්මා නම් තමන් නිරෝගීව ඉන්න මේ කාලේ. තමන් මේ වසංගතේ හදාගන්නේ නැතුව ඉන්න තමන් උත්සාහ කරන්න ඕනේ. තමන්ට ආදරේ නම්. ඊළඟට තමන් අනිත් අයට ආදරේ නම් අවදානමක් සහිත වැඩ කරන්න එපා. අවදානම් සහිත වැඩ කරන්න එපා. අනිත් අයව අනතුරේ දාන්න එපා. ඒ නිසා මේ කාලේ ආරක්ෂා වෙන්න. මේ කාලේ ඉවසීමෙන් කටයුතු කරන්න. ගෙදරට වෙලා හිර වෙලා ඉන්න තියෙනවා නම් ඉවසීමෙන් ඉන්න. මොකද මේ ස්වභාවය හැමදාම තියෙන්නේ. මේකත් වෙනස් වෙනවා. ඒ නිසා මෛත්‍රිය, කරුණාව, ඉවසීම කියන ගුණධර්ම පුරුදු කරන්න ජීවිතේට. මේ කාලේ බොහොම වටින කාලයක්. මේ දේවල් පුරුදු කරන්න. ඊළඟට තමන්ගේ වටේ ඉන්නවා නම් මේ වසංගතය නිසා පීඩා විඳින අය, ඒ අයට උදව් කරන්න තමන්ට පුළුවන් විදිහට. මොකද මේ කාලේ ඇරෙන්න තව වෙන කාලයක් එන්නේ අපිට මිනිසුන්ට උදව් කරන්න. මිනිසුන්ට අපි කරපු උදව්වක් තමයි පින්වතුනි අපිට සතුටකට තියෙන්නේ. නැත්තම් අනිත් දේවල් සතුටක් නැහැ. අපි අපේ කියලා ලං කරගත්තු දේවල් නෙමෙයි සතුටට ඉපදෙන්නේ. මිනිස්සෙකුට කරපු උදව්වක්, දීපු දානයක්, කරපු පිනක්, කරපු හොඳ දෙයක්. ඒ දේ සිහි කරනකොට තමන්ට තමන් ගැනම සතුටුයි. තමන්ට තමන් ගැන සතුටු නැත්තම් පින්වතුනි මුළු ලෝකෙම සතුටුුණත් වැඩක් නැහැ. තමන්ට තමන් ගැන සතුටු නැත්තම්. තමන්ට තමන් ගැන සතුටුයි නම් තමන්ට තමන් ගැන හිතලා අනේ මම ජීවිතේට යහපත් දෙයක් කරගත්තා කියලා සතුටු වෙන්න පුළුවන් නම් මුළු ලෝකෙම අසතුටු වුණත් ඒ දේවල් ගණන් ගන්න එපා. මොකද තමන් දන්නවා තමන් යහපත් දේවල් කරලා තියෙන්නේ කියලා. එහෙනම් ඔන්න මොකද්ද කරන්න ඕනි? අපි සිහි කරන්න ඕනේ මේ අනාගත බය. මොකද්ද? දුර්භික්ෂ භය අනාගතේ එන්න පුළුවන්. මේ භය එන්න කලින් අපි ධර්මයේ හැසිරෙන්න ඕනේ. බුදුරජාන් වහන්සේ දේශනා කරන මේ තුන්වෙනි අනාගත භය සිහි කරන භික්ෂුව ධර්මයේ හැසිරෙන්න, ධර්මයේ මාර්ගඵලයන් ලබා ගන්නට, ධර්මය අවබෝධ කරගන්නට සුදුස්සෙක් බවට පත් වෙනවා. ඒ තමයි තුන්වෙනි අනාගත බය. ඔන්න අපි අනාගත බය 3ක් ඉගෙන ගත්තා. ඊළඟට හතරවෙනි අනාගත බය මොකද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භික්ෂුව මෙන්න මෙහෙම සිහි කරනවා. කොහොමද? මෙකල වනාහි මිනිස්සු සමගිව කටයුතු කරනවා. වාද විවාද නොකරමින් කිරී දියයි එකතු වුණා වගේ බොහොම සමගියෙන් කටයුතු කරනවා. ඔවුනොවුන් ප්‍රිය ඇසින් බලමින් වාසය කරනවා. හැබැයි කාලයක් එනවා යුද කෝලාහල නිසා, ඊළඟට සොරුන්ගෙන් එන අනතුරු නිසා, යුද කෝලාහල නිසා මේ මිනිස්සු කලකෝලාහල කරගන්න කාලයක් එනවා. මිනිස්සු සමගියෙන් ඉන්න මේ කාලෙදි මට ධර්මයේ සිහි කරගන්න, ධර්මයේ පුරුදු කරගන්න ලේසි. යුද කෝලාහල ආපු කාලෙක බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව කරනවා කියන දේ, ධර්මයේ හැසිරෙනවා කියන දේ, බණ භාවනා කරනවා කියන දේ කරන්න ලේසි වැඩක් නෙමෙයි. මෙන්න මේ කාරණාව සිහි කරන්න ඕනේ අපි. දැන් මේ කාලෙදී දැනට ලෝකේ යුද්ධ නැහැ. ලෝකෙටම බලපාන යුද්ධ නැහැ. දැන් අපිට යුද බියක් නැහැනේ. යුද බියක් නැති නිසා මොකද වෙන්නේ? සතුටින් ඉන්න පුළුවන්, බණ භාවනාව කරන්න, ධර්මයේ හැසිරෙන්න බයක් නැහැනේ. හිතේ සතුටක් තියෙනවා. හිතේ කලබලකමක් නැහැ. ඔබට මතක නැද්ද? කාලයක් අපේ ලංකාවට අපිට තිබුණා පණ ගැහි පාරට බහැපු කාලයක් තිබුණා. මතක නැද්ද? බයේ ගැහි බස් එකේ ගියපු කාලයක් තිබුණා. මතක නැද්ද? බෝම්බයක් පුපුරයි කියලා තිබුණා. දරුවෝ ඉන්න අම්මලා තාත්තලා දරුවව ඉස්කෝලේට ඇරලවලා උදේ ඉස්කෝලේට දාලා දරුවා hina වෙලා ඉස්කෝලේට යනකොට පණ ගැහි තිබ්බ කාලයක් තිබුණ නැද්ද? දරුවා ගෙදරින් යනකොට පණ ගැහුණු කාලයක් තිබුණ නැද්ද? බයි කොයි වෙලාවෙ බෝම්බයක් පුපුරලා මරණයටපත් වෙයිද කියලා එහෙම බයෙන් හිටපු කාලයක් තිබුණ නැද්ද අපිට? තිබුණා. එහෙම කාලෙක ධර්මයේ පුරුදු කරනවා කියන එක, ධර්මයේ සිහි කරනවා කියන එක ලේසි දෙයක්
නෙමෙයි. එච්චර ඕනේ මේ මෑත අතීතේ මේ මෑත මේ ළඟදී අපි ත්‍රස්තවාදී බයකට පත්තුන්නේ නැද්ද? බය වුණා. ඒ කාලේදී ධර්මයේ සිහි කරනවා කියන එක ලේසි නෑ පින්වතුනි. බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයා කල්පනා කරනවා මේ යුද කෝලාහල පටන්ගත්තු කාලෙක මට ධර්මය අවබෝධ කරනවා කියන එක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ නිසා මම මේ මිනිස්සු සමගියෙන් ඉන්න කාලෙදී ධර්මයේ හැසිරෙන්න ඕනේ. මිනිස්සු සමගියෙන් ඉන්න කාලෙදී ධර්මයේ පුරුදු කරගන්න මහන්සි ගන්න ඕනේ. අන්න බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඒ අනාගත බය දකින භික්ෂුව මේ මාර්ගඵලයන් අවබෝධ කරගන්නට මේ දහම අවබෝධ කරන්නට සුදුස්සෙක් බවට පත්වන්නේය. ඔන්න 4 වෙනි අනාගත භය. ඊළඟට 5 වෙනි අනාගත භය තමයි භික්ෂුව කල්පනා කරනවා මෙකල වනාහි සංඝයා සමගි වූයේ වෙයි. මෙකල සංඝයා සමගියෙන් සතුටු වෙනවා. වාද විවාද රහිතයි. භේද කරගන්නේ නැහැ. එකම අරමුණක් උදෙසා වාසය කරන්නේ. හැබැයි සංඝයා බිඳුන කාලෙකදී ධර්මයේ හැසිරෙනවා කියන දේ කරන්න ලේසි වැඩක් නෙමෙයි. සංඝයා බිඳුනට පස්සේ පින්වතුනි විවිධ මතවාද ගොඩ නැගෙනවා. විවිධ මතවාද ගොඩ නැගුණට පස්සේ ඕනෝන් වාද කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? මේ මිනිස්සු කොටස් දෙකකට නැත්තම් කොටස් වලට බෙදෙන්න පටන් ගන්නවා. එක භික්ෂුන් වහන්සේලාගේ පැත්ත ගන්න පටන් ගන්නවා. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලාට විවිධ හිංසා, පීඩා, කරදර එන්න පුළුවන්. ඒකයි සුඛා සංගස්ස සාමග්ගී. සංඝයාගේ සමගිය මේ ලෝකේටම සැපයක් යහපතක්. මොකද සංඝයා සමගියෙන් නම් ඉන්නේ ඔවුන් නිවන පිණිසයි කටයුතු කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ පිරිසිදු පැහැදිලි දහමයි දේශනා කරන්නේ. සංඝයා සමගියෙන් නම් ඉන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ භික්ෂුව සිහි කරනවා මේ සංඝයා සමගි වෙච්ච කාලෙදී සමගි වෙලා ඉන්න කාලෙදී මන් ධර්මයේ පුරුදු කරගන්න ඕනේ. අසමගි වෙච්ච කාලෙදී මේ ධර්මයේ පුරුදු කරගන්න වෙන්නේ. මේ භික්ෂුව වීරිය කරනවා. මහන්සි ගන්නවා. තව තවත් ධර්මයේ පුරුදු කරනවා. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඒ භික්ෂුව මේ අනාගත බය මේ 5 වෙනි අනාගත බය දකින භික්ෂුව මාර්ගඵලයන් සාක්ෂාත් කරන්න සුදුස්සෙක් බවට පත් වෙනවා කියලා. ඔන්න අනාගත බය 5. එතකොට පින්වතුනි මෙන්න මේ අනාගත බය 5 අපි දකින්න ඕනේ. මොකද්ද? මම ලෙඩ වෙන්න පුළුවන්. මම වයසට යන්න පුළුවන්. ඊළඟට ඕනම කාලෙක මේ ලෝකයේ දුර්භික්ෂයකට පත් වෙන්න පුළුවන්. ඊළඟට ඕනම කාලෙක යුද කෝලාහල ඇති වෙන්න පුළුවන්. ඊළඟට ඕනම කාලෙක සංඝ වේදයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඊට කලින් මම ධර්මයේ පුරුදු කරගන්නවා කියලා අපි ධර්මයේ හැසිරෙන්න මහන්සි ගත්තේ නැත්තම් පින්වතුනි මරණය කියන දේ අපිට කියලා එන්නේ නැහනේ. ඔබටත් මටත් කියලා එන දෙයක් නෙමෙයිනේ. මරණය ආවට පස්සේ අපි මේ දේවල් අපි ධර්මයේ පුරුදු කරගෙන නැත්තම් ධර්මයේ හිතට ලං කරගෙන නැත්තම් අපිටත් සාමාන්‍ය ලෝකේ ඉන්න මිනිස්සු මරණයට පත් වෙනවා වගේම මරණයට පත් වෙලා සතර අපායේ ඉපදෙනවා වගේම අපිටත් සතර අපායට යන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ අනාගත භය 5 දැකලා අපටත් වීරිය ඇති කරගන්නට ධර්මයේ හැසිරෙන්නට උනන්දු ඇති කරගන්නට අද මේ දේශනා කරන්නට යෙදුන උතුම් දහම් කාරණා ඔබ සියලුම දෙනාට උතුම් දහම් පඬුරක් බවට පත් වේවා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ටෙලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.